සමන්තා චක්කවාලේසු අට්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම කෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත්ම ජීවිතයේ සිදුවීම් සම්බුද්ධත්වය බෝසත් උපත අනුපාදිශේෂ පරිනිර්වාණය මේ සම්බුදු තෙමගුල සමරන වෙසක් පුන් පොහෝ දවසේ ඔබ හැම කෙනාටම බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා උපදින උන්වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යමත් අද්භූත අසිරිමත් කාරණා එකතුකොට මේ ධර්මානුශාසනාවෙන් ඔබට ඔබේ ජීවිතයේ සද්ධාව ඇති කරගන්න උපකාර වෙන ධර්ම කාරණා රැසක් දේශනා කරන්න අද සූදානම් වෙන්නේ. පිංගතුනේ මේ ධර්මශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වෙසක් පුන් පොහෝ දවස ලක්වාසී පමණක් නොවෙයි ලෝකවාසී බෞද්ධයන්ගේ උතුම්ම දවස ඔබ මම අපි කවුරු සරණ ගිය අපේ ශාස්තෘන් වහන්සේ ලෝතුරා ගෞතම බුදුරජාණන් වහන්සේ සසරී පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා එදා තුසිත දෙව්ලෝ වැඩ සිටිද්දී දෙවියන්ගේ ආරාධනය මත පින්වන්ත මහාමායා දේවිය කුස ඉතාම සිහිනුවනින් පිළිසිඳගෙන මාස 10ක් මවකුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසකයි ලුම්මිනි සල්වනයේදී පින්වන්ත මහාමායා දේවිය කුසින් බෝසත් පුතෙක් හැටියට මේ මනුලෝ පහළවෙන්. එදා දසදහසක් ලෝක දහතුල දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා සාධකාර දෙන අතරේ. දෙවියන්ගේ දේවානු භාවය පවා ඉක්මුවාගිය ආලෝක දහරාවන් මේ විශ්වය තුළ පැතිරිලා යනවා. සක් දෙවිදු සක්‍ර දෙවියන් දෙදෙව්ලෝට අතිපති සක්‍ර දෙවියන් තමයි බෝසතාණන් වහන්සේව බෝසත් පුතා උපදිනකොට ඉස්සරලාම දෑතින් පිළිගන්න. මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවියන් 4 දෙනා බෝසත් අම්මගේ 4 පැත්තේ මාස 10ක්ම ආරක්ෂාව සැපේවා. සක්‍ර දෙවියන් තමන්ගේ දෑතින් පිළිගත්ත බෝසත් පුතා අර සතරවරම් දෙවියන්ගේ අතට පත් කරනවා. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතින් ආයමත් සක්‍ර දෙවියන්ගේ අතට ලැබෙන බෝසත් පුතා දෙවියන් විසින් මෑණියන්ගේ අතට පත් කරනවා. දේවිය බොහෝම සතුටට පත්වෙන්. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකයේ උපන්නෝ. දේවිය බොහෝම පින්වන්ත කුමාරයෙක් මේ ලෝකෙ පහළ වුණා. බෝසත් පුතා දෑතින් පිළිගනිද්දී පුංචි සිරිපතුල දිගු කරන්නේ මහා පොළොවට. පොළොවේ සිරිපතුල තබන්න සූදානන් වෙනකොටම පොළොවෙන් නෙළුම් මලක් මතු වෙලා පුංචි සිරිපා පිළිගන්නවා. පියවර 7ක් උතුරු දිසාවට ගමන් කරලා සිංහනාදයක් කරා පියවරෙන් පියවර පොළොවෙන් නෙළුම් මල් පහළ වුණ පුංචි සිරිපා පිළිගන්න. එදා සිංහනාදයක් කරනවා වෙසක් පුන් පොහෝ දවසිල් ලුම්බිනි සල්වනයේදී ලෝකයට බිහිවෙච්ච අපේ බෝසතාණන් වහන්සේ. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනක් බව. මේ මගේ මමයි ලෝක ජේෂ්ඨතම කෙනා මමයි මේ ලෝකෙ ශේෂ්ඨතම කෙනා මමයි මේ ලෝකෙ අග්‍රතම කෙනා අග්ගෝ හමස්මි ලෝකස්ස මේ මගේ අන්තිම ඉපදීමයි නත්තිදානි පුනක් බවායමත් ඉපදීමක් නන් නැත කියන සිංහනාදි කරගෙනමයි අපේ බෝසතාණන් වහන්සේදා වෙසක් පුන් පොහෝ දවසේ මේ ලෝකයට පහළවෙන්. පුංචි බෝසත් පුතා ඉපදිච්ච දවසේ අසිත කියලා තාපසේ බොහෝම ඉරදිමත් කෙනෙක් භාවනා කරලා සමත භාවනාවෙන් ඉරදි උපදවාගත්ත කෙනෙක්. ඔහු දවල් කාලෙ ගත කරන්න මනෝ මේ ශරීරයකින් දෙව්ලොවට යනවා. එදකොට අපිට පේනවා අපේ බෝසතාණන් වහන්සේ පහළ වෙනකොටත් භාවනා කරලා යම් යම් භාවනා ක්‍රම ඔස්සේ හිත දියුණු කරගත්ත ඉශිවරු තාපසයෝ හිටිය. හැබැයි විමුක්ති මග නිවන් මග දන්නේ කවුරු. දැන් ආලාර කාලාම අරූප දෙහානවලට හිත වඩපු කෙනෙ. උද්ධකරාම පුත්ත පවා අරූප දෙහානවලට හිත වඩපු කෙනෙ. හැබැයි තමන්ගේ ගෝල පිරිසක් ශිෂ්‍ය පිරිසක් තියාගෙන ඒ අයට භාවනා ගැන ඉගැන්නුවට ඒ කවුරුත් සසරින් එතර වෙන මාර්ගය දන්නේ. එදා අසිත තාපසයන් වහන්සේ දිවිය ලෝකෙ දවල් කාලෙ ගත කරන්න ගිය වෙලාවේ වෙන කවරදාටත් වඩා දෙවියම් ප්‍රීති ගෝසා කරනවා. දෙවියන් සතුටෙන් ඉපිල ගිහිල්ලා. දිවිය මේ සැරසිරි දිවිය තූරිය වාදන දිවිය නැටුම් ගැයුම් මුළු දිවිය ලෝකේම එකම මගුල්ගයක් වගේ උත්සවයක් වගේ. ඒ වෙලාවෙ අසිත තාපසතුම අහනව මොකද දෙවියනි මේ තරන් සතුටක්. අද මේ තරන් සතුටුවෙන් අන්න දෙවිවරු කියනවා ඇයි ඔබ දන්න ඇද්ද. මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද ලුම්මිනි සල්වනයේදී පින්වන්ත මහාමායා දේවිය කුසින් සුද්දෝදන් රජතුමාගේ පුතෙක් හැටියට ලෝකෙට පහළ වුණා. දෙවියන්ගෙන් තමයි මේක දැනගත්තේ. ඒ දැනගත්තට පස්සේ අසිත තාපසතුමා ඉක්මනින් මනුලොවට ඇවිල්ල මනෝමේ ශරීරෙන් ඕලාරික ශරීරයට ඇතුල් වෙලා මාලිගාවට ගිහිල්ල රජතුමාගෙන් අහනව රජතුමනි පුත්කුමාරයෙක් ලැබුණට මට මේ පුත්කුමාරය බලන්න පුළුවන්. එකින් එක මහා පුරුෂ ලක්ෂණ තමයි විමසන්න පටන් ගත්තේ. එතකොට අපිට පේනවා පුංචි බෝසත් පුතාගේ ඒ පුංචි සිරුර තුළ පවා බෝසත් සිරුර තුළ පවා මහා පුරුෂ ලක්ෂණ පිහිටල තිබුණා. මේ ලෝකයේ මහා පුරුෂයකුට සසරි මහා පින්කරල පාරමී පුරාගත්ත මහා පුුණ්්‍යවන්ත පුද්ගලයකුගේ ශරීරයේ තුළ ඒ මහා පුරුෂ ලක්ෂණ පිහිටන. සමහර අයගේ සංසාර පුුණ්‍ය ශක්තිීන් නිසා මහා පුරුෂ ලක්ෂණ එක දෙක කීපයක් පිහිටන්න පුළුවන්. ඔබ අහල ඇති මහා කාශිප මහරහතන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ කීපයක් තිබුණ. හැබැයි මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වෙන මහා පින්වන්ත කෙනෙකුටත් මේ ලෝකයේ සක්විති රජකන් ලබන්න පුුණ්‍ය ශක්තියක් තියෙන සක්විති රජ කෙනෙකුටත් පමණයි. අපේ බෝසතාණන් වහන්සේගේ පුංචි බුදු සිරුර තුළ බෝසත් සිරුර තුළ මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටල තිබුණ. මේ මහා පුරුෂ ලක්ෂණ හරීම පුදුමයි හරිම ආශ්චර්යමත් ලකුණු. ඒවා එකින් එක ධර්මී විග්‍රහ කරනවා සසරී පුරපු ඒ පාරමී ධර්ම පුුණ්‍ය ශක්ති නිසාම උන්වහන්සේගේ සිරුරෙන් මතුවෙච්ච ඒ උතුම් ලක්ෂණ. එදා නම් තියෙන දවසේ පවා ඒ බ්‍රාහ්මණවරු 108ක් හැඳවල මේ බෝසත් පුතාට නම් තියෙන දවසෙත් ඒ අය මහාපුරුෂ ලක්ෂණ විමසල බලලා. ඒ බොහෝ පිරිසක් හැමෝම වගේ කොන්නඥ කියන තාපසතුමා ඇරෙන්න්න ශිවරයන් වහන්සේදා ඒ පිරිස අතර හිටපු බාලම කෙන
අනෙක් සියලු දෙනාම ඇගිලි දෙකක් කුසවල කිවා මේ කෙනා ගිහි ජීවිතයේ රැඳුනොත් සක්විති රජ කෙනෙක් බවට පත්වෙනවා. ගිහි ජීවිතය අතහැරියොත් ඒ කාන්තෙල් ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා. හැබැයි ඔය මහාපුරුෂ ලක්ෂණ අතර විශේසිත මහාපුරුෂ ලක්ෂණයක් තියෙනවා. ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන කෙනෙකුටත් සක්විති රජ වෙන කෙනෙකුටත් වෙනස් විදිහට පිහිටන මහාපුරුෂ ලක්ෂණයක් තිය. ඒ තමයි මේ ඇහි බැම්බි දෙක මැද්දේ දෙබැම මැද පිහිටි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. පිංහතුනි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියනකුට ඔබ දන්න අපේ රටේ බොහෝ වෙලාවට චෛත්‍ය රාජාණන් වහන්සේලා ඉදිකරද්දි ඒ සතර කොන්න බුද්ධ ප්‍රතිමා වහන්සේලා අපි තැම්පත් කරන. ඉළඟට බුදු පිළිම නෙලනවා. බෝධීන් වහන්සේලා ඉදිරිපිට බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරන. ඒම නැත්නම් බුදු මැදුරක් හදලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරද්දී අපි සාමාන්‍යයෙන් දකිනවා එක එක රටවල්වල දැම් බුරුමයි තායිලන්තෙ ගත්තත් ඊළඟට බෞද්ධ නමින් බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කරන යම් යම් මහායානික රටවල් ගත්තත් ඒ රටවල්වල බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නිර්මාණවල යම් වෙනසක් තියෙන. ඒ අයගේ සිතුවම් කලාවල් නිර්මාණශීලී හැකියාවන් දක්ෂතාවයන් මත ඒ ප්‍රතිමාවල යම් යම් පුංචි වෙනස්කන් තියෙන. හැබැයි ඒ ප්‍රතිමා නෙලනකොට ඒ හැම නිර්මාණ ශිල්පියෙක්ම මහාපුරුෂ ලක්ෂණ ගැන විශේසික් ඉගෙනගෙන ඒව මතුවෙන විදිහටයි ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරන්න. දැන් අපේ රටේ වුනත් විහාරස්ථානින් විහාරස්ථානයට බැලුවත් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ පෙනුමේ රූපයේ නිර්මාණවල ඒ නිර්මාණ ශිල්පියගේ දක්ෂතාවය මත යම් යම් වෙනස්කම් පිහිටනවා. මේ ඕර්ණ රෝම ධාතුන් වහන්සේ ගැන විශේෂෙන් ඔබට අද සිහිපත් කරවන්නට ඕන එකට හේතුව සක්විති රජ කෙනෙකුගේ ඕර්ණ රෝම ධාතුන් වහන්සේ වාමාරුත්තව කරකැවිලා කෙලවර පහලට හිටින විදිහට නතර වෙලා තියෙන රත්තරම් පාටයි. අන්න එහෙමනම් මතකතියාගන්න සක්විති රජ කෙනෙක්ගේ රත්තරම් පාටයි රන්වන් පාටයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වාමාරුත්තව කරකැපිලා කෙලවර පහලට හිටින විදිහටයි නතරවේ. ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේ නමක් සාරා සංකේය කල්පලක්ෂය අටා සංකේය කල්පලක්ෂය සොලොසා සංකේය කල්පලක්ෂය හැටියට පාරමී සම්පූර්ණ කරපු බුදුරජාණන් වහන්සේලාගේ විවරණ අරගෙන දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන බුදු කෙනෙකුගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දක්ෂිනාරුත්තව දකුණු ප්‍රදේශයට තමයි කරකැවෙන්. එහෙම කරකැවිලා දක්ෂිනාරුත්තව කරකැවිලා කෙලවර ඉහලට හිටින විදියට නතරවෙන. මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ සුදු පාටයි සුදු පාට බුද්ධරශ්මියක් විහිදෙනවා. එහෙමනං ඔබ අපි දන්නවා බොහෝ අය සද්ධාව නිසාම රත්තරනින් ඌර්ණ රෝම ධාතුන් වහන්සේලා නිර්මාණය කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුළ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටවනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දෙබැම මැද පිහිටි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ රත්තරම් පාට නෙමෙයි සුදු පාටයි. ඒ නිසා ඔබ ඉදිරියේදී එක්කුරිදී පාට හෝ සුදුරත්තරං හෝ ඔබට යොදාගන්න පුළුවන් ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නමක් නිර්මාණය කරන්න. දක්ෂිනාරුත්තව කරකැවිලා කෙලවර ඉහලට හිටින විදියට තමයි ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටන්. ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස හරියට මේදා අඳුනගත්තා කොන්නඥ කියන කෙනාර නම්තියෙන දවසේ. ඔහු එක ඇඟිල්ලක් උත්සල ඒ කාන්තේම කියා සිටියම් මේ කෙනානං සක්විති රජ කෙනෙක් නෙමෙයි. ඒ කාන්තෙන් ගිහි ජීවිතය අතහරිනවා.
මේකෙනා ඒ කාන්තේ ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා මයි කියලා එක ඇගිල්ලක් උස්සලා තමන්ගේ තීරණේ ඒක මතිකව කියා හිටිය. සුද්දෝදන රජතුමාට ඕන වනේ බුදුවෙන බුදුපුතෙක් දකින්න නෙමේ. රාජ්‍යත්වය ඊළඟට රාජ්‍ය පාලනය පරම්පරාවෙන් ආපු එවැනි රාජ්‍ය පාලන ක්‍රමයක් තිබිච්චේදා දඹදිව හැම රජ කෙනෙක්ගේ මරමුණ තමන්ගේ පසුව තමන්ගේ පුතා රාජ්‍යත්වය පිහිටවල සමහර වෙලාවට තමන්ගේ රාජ්‍ය ප්‍රදේශයක් තවත් පුළුල් කරගෙන මහා රාජ්‍යයෙක් අධිරාජ්‍යයෙක් හැටියට මේ ලෝකේම පාලනය කරන්න පුළුවන් සක්විති රජ කෙනෙක් වෙන්න පුළුවන්නම් අන්න ඒ රාජ්‍යත්වය ඉහලටම යනවා දකින්න තමයි සාමාන්‍ය කෙලෙස් සහිත පියෙක්ගේ රජ කෙනෙක්ගේ පැතුම. එදා සුද්දෝදන රජතුමාටත් මේ අනාවැකි ඇහෙනකොට සක්විති රජකම තමයි තමන්ගේ පුතා මේ ලෝකෙම පාලනය කරන මහා බල සම්පන්න සක්විති රජ කෙනෙක් වෙනවා නං කියන ආසාාව තමයි ඇතිවුණේ. ඒ නිසා පුළුවන් තරන් උන්වහන්සේගේ හිත කලකිරෙන දේවල් ඇති නොවෙන විදිහට රජ්ජුරුව උපරිම සැප සම්පත් ලබා දෙමින් ආරක්ෂාවල් සැපයවා. රම්මෙ සුරම්මෙ සුබ මාලිගාවක් හැබැයි අවුරුදු 16 වෙනකොට සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනාපු යසෝදරාව විවාහ කරලා දුන්න. නැටුම් ගැයුම් වාදන මේ සංගීත ඇහැට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ප්‍රියමනාප සබ්ද බොහෝම සුවඳ වර්ග මේ සැප සම්පත් තුළ පංච කාමයන්ගේ උපරිම සැප සම්පත් ඇතුව මාලිගාවල සැපසේ හැදී වැඩුනත් මේ සසරි පාරමී පුරපු කෙනෙක් නිසි වෙලාවට ඔබ මතකතියාගන්න සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවුරු ආරාධනා කරලයි මනුලවට පැමිණියේ මහාවීරයන් වහන්ස ඔබහන්සට කාලයයි. මිනිස් මවකුසක ගිහින් උපදින්න දෙව්මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න මනුලවට වඩින්න කියලා දෙවියන්ගේ ආරාධනය මතයාවේ. දෙවිවරු අවශ්‍ය වෙලාවට නියමිත වෙලාවෙන් නියමිත වයස එනකොට අංගුත්තර නිකායි සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීම තුළ සතර පෙරනිමිති පේන්න සැලැස්වා කියලා. සාමාන්‍යෙන් ධර්මය ගැන ලොකු දැනුමක් ගැඹුරෙන් මේ ධර්මය හොඳට අධ්‍යයනය කරන්න නැති කෙනෙකුට මේ සතර පෙරනිමිති ගැන ඇහෙනකොට එක එක මනසේ වාද විවාද තරක විතරක උපදින්න පුළුවන්. මහල්ලේ එතකොට සුද්දෝදන රජතුමා වයසට ගිය නැද්ද ඔය වගේ හිතෙනවා සමහර ඔය වගේ අදහස් හිතනයි ඉන්න මාලිගාය වයසකයි හිටියේ නැද්ද එහෙනම් වයසකයි දැකලම නැද්ද පිංහතුනි අපේ ජීවිතවල අපි ටික්ක වයසට යන අපේ අම්මතාත්ත හෝ අපේ ඥාතීන් අපි හැමදාම දකිනා ඉන්නවා. ඔය අතරේ ඔබේ ජීවිතයේ ඔබම හිතන්න සමහර වයසකයි එක පාරට දැක්කහම මුළු ශරීරෙම ඇට සැකිල්ලක් වෙලා හම සම්පූර්ණය රැලි වැටිලා දත් ඔක්කොම හැලිලා ඇවිදගන්න බැරුව එක තැන් වෙලා එක තැන මළමුට්‍ර කරගෙන ජරාවට පත්වෙලා දුක්විනින කෙනෙක් දැක්කොත් එක පාරට හම්මෝ මෙහෙම නං ඕන්නෑ මෙහෙමනං ජීවත්වෙන්න ඕන්නෑ එහෙම හිතෙන අවස්ථා කොච්චර ඔබේ ජීවිතයේ ඔබ දැකලා ඇද්ද ඔබට සමහර වෙලාවට ඒ පුද්ගලයා නැවත නැවත හිතට සිහි වෙනවා අපේ වයසට ගිහිල්ලා අච්චර දුක්විඳන්න වෙනවද කියලා හිතෙන අවස්ථායනවා. ඒ වගේ එදා සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් මහල්ලෙ ලෙඩෙක් මළමිනියක් ඒ වගේම ශ්‍රමණ රූපයක් එකම දවස නෙමෙයි වෙන වෙනම උන්වහන්සේට මේවා දකින්න සැලැස්වා සුදුසු වෙලාවෙ සුදුසු කාලයනකොට. සසර පුරණ ලද පාරමී ධර්මයන් නිසා අන්න උන්වහන්සේගේ අර පෙර පුුණ්‍ය ශක්තිය සසරේ නයිස්ක්‍රම්ය අතහැරීම පුරුදු කරපු කෙනෙක්
ප්‍රඥා පාරමිතාව සසරි පුරුදු කරපු කෙනෙක්. උන්වහන්සේට වැටහෙන්න පටන්ගත්තා වයසට යාමත් සමග මේ තරුණකම අවසන් වෙනවා. ලෙඩවීමත් සමඟ නිරෝගිකම අවසන් වෙලා යන. මරණයක් සමඟ මේ ජීවිතයම අවසන් වෙලා යන. මොකක්ද මේ ජීවිතය අර්ථය? මේ කාලබීල සතුටෙන් පංචකාමයන් පිනෝගෙන ජීවත් වනත් වයසට ගිහින් ලෙඩවෙලා මරණයට පත්වෙලා මේ ජීවිතය අතහැරලා යන්න වෙනවා නම් ඉපදීමක් නැති ලෙඩවීමක් නැති ජරාමරණ නැති මේ සසරෙන් මිදෙන මාර්ගයක් නැද්ද? මංගේ මාර්ගය හොයාගන්න ඕන. අන්න උන්වහන්සේගේ හිතට අර සංසාර පුුණ්‍ය ශක්තියත් එක්ක මේ සිතුවිලි බලවත් වුණා. එදා අවුරුදු 29දී ශ්‍රමණ රූපයක් දැකපු දවසේ පුංචි රාහුල කුමාරය ඉපදිච්ච දවසේ සාමාන්‍යයෙන් විවාහවෙච්ච කෙනෙකුට තමන්ගේ විවාහ ජීවිතය තුළ දරුවෙක් උපදිනවා කියන්නේ පුතෙක් ලැබෙනවා කියලා කියන්නේ සමහර තාත්තා කෙනෙකුට ලෝකයක් ලැබුණ වගේ. පංච කාමයන්ට බැඳෙන දවස මේ මගේ පුතා මගේ දරුවා කියලා බැඳෙන දවස. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ එදා රාහුල පුතා ඉපදිච්ච දවසේ අතහැරීම පිණිස විමුක්තිය පිණිස නිවන පිණිස හිතට ආපු සිතුවිලි යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරමින් මේ කාම සම්පත් රම්‍ය සුරම්‍ය සුභ මාලිගා අතහැරලා යන්න ඕනෑ කියලා හිත හිත ඉන්නකොට මේ දැනිච්ච පණවිඩේ උන්වහන්සේට කියවුණේ රාහුලෝ ජාතෝ බන්ධනංජාතා. රාහුලෙක් පහළ වෙලා ඉපදිලා බැඳීම් ගොඩක් ඇති වුණා නොවෙද කියලා. හැබැයි උන්වහන්සේට පුළුවන් වුණා ඒ සියලු බන්ධන බිඳගෙන ඒ මාලිගා සැප සම්පත් අතහැරලා එදා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ ඒ බන්ධනයම් බිඳගෙන දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් අභිනිස්ක්‍රමණය කරන්න උන්වහන්සේට වීරිය තිබුණා. චන්න ඇමතියා සමඟ කන්තක අසුපිට නැගල පිටත් වෙද්දී මනුස්ස ලෝකයයි දන්නේ චන්නවත් දන්නේ නෑ කොහෙද මේ එක්කං යන්න කියලා. හැබැයි දෙවිවරු අහසේ දස දහසක් ලෝක දහතුවල දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා ප්‍රීතිගෝසා කරනවා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වනා කියල දෙවියන් ප්‍රීතිකෝසා කර කර සතුටු වෙන. උන්වහන්සේ බොහෝ දුරක් එදා චන්න ඇමතියත් කන්ත කස්වයක් සමඟ පිටත් වෙලා ගිහිල්ල අනෝමා නදියෙන් එතර වෙලා කෙස් වැටිය කපල අතට අරගෙන උන්වහන්සේගේ දිගු කෙස් වැටිය රාජ කුමාරයෙක් හැටියට තිබිච්ච මේ කෙස් වැටිය මගුල් කඩුවෙන් දෑංගුලක් කෙස් හිසේ ඉතිරි වෙන ප්‍රමාණයට කපල අතට ගත්ත. ඒ දිගු කෙස් වැටිය අතේ තියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා. මං මේ විමුක්තිය කරා යන ගමන මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේනම්. මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලාර කෙස් වැටි අහසට වීසි කරා. යොදුනක් ඉහල අහසට පැනනැගලා අහසේ රැඳෙනවා. දෙවියන් සාධකාර දෙද්දි සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවලා මහා බෝසතාණන් වහන්සේගේ අර කෙස් වැටියම කරඩුවෙන් පිළිගත්තා. දෙවිවරු සාධකාර දෙමින් දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියන් 12 යොදුනක් විශාල සත්රුවනින් මහා සෑයක් තවතිසා දෙව්ලෝ මවලා කේෂ දහතු කරඩුව තැම්පත් කරා. ඒ තමයි සිළුමිනි මහා සෑය. උන්වහන්සේ වෙනුවෙන් මේ විශ්වයේ මේ තුන් ලෝකෙම පළවෙනියටම අභිනිස්ක්‍රමණය කරපු දවසේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපල අහසට විසි කරද්දී අන්නේ කේෂධාතුන් වහන්සේලා පිළිගත්ත සක්‍ර දෙවියන් තමයි සිළුමිනි සෑය මවන්න. ඒ වෙලාවෙම අහසින් ඇවිල්ලා ගටීකාර බ්‍රහ්ම දෙවියන් අට පිරිකරක් පූජා කරා. උන්වහන්සේට සිතුවිල්ලක් ඉපදුනා පමණයි. මේ ගිහි වස්ත්‍ර
විමුක්තිය කරා යන කෙනෙකුට සුදුසු නෑ කියලා හිතනකොට මට පිරිකරක් කරගෙන අහසින් ඇවිල්ලා උන්වහන්සේගේ සංසාරි පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ කල්්‍යාන මිත්‍රයා ගටිකාර එදා අපේ බෝසතාණන් වහන්සේගේ නම ජෝතිපාල මානවකය. මජ්ජිම නිකාය ගටිකාර සූත්‍ර බොහෝම ලස්සනට ඒ අතීත සංසාර යාළු මිත්‍රකම ගැන සඳහන් වෙනවා. මේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් තමන්ගේ සංසාරික මිත්‍රයා බෝසතාණන් වහන්සේදා විමුක්තිය පිණිස පිටත් වෙන ගමනේ තමන්ගේ මතෙන් අට පිරිකර පූජා කරගත්තා. ඒ සිවුරු පිරිකර ඇඳගෙන හිටිය ගිහි වස්්‍රයුගල නවල අතීතියාගෙන ආයමත් සත්‍යයක් ක්‍රියාවක් කර. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේනම් මේ ගිහි වස්්‍ර පොළොවට නොවැටේ වාහසීම රැඳේවා කිය අහසට වීසි කරා. යොදුනක් කියහල අහසට අර ගිහි වස්්‍ර යුගල අහසි පාවෙල අහසේ ඉහල අහසි රැඳුනා. ගටිකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවකින් පිළිගත්තා ගිහි වස්්‍රයුගල. බ්‍රහ්ම දෙවියවරු සාධකාර දෙමින් බඹලවට ගිහිල්ලා ඒ බ්‍රහ්ම ලෝකෙ චෛත්‍යයක් මවනවා ඒ තමයි සලු මිනිසෑයි. ගටිකාර බ්‍රහ්ම දෙවියන් කියන්නේ සුද්ධවාස බඹලව ඉන්න අනාගාමි වෙච්ච බ්‍රහ්ම දේවතාව. ඒ සුද්ධවාස බ්‍රහ්ම ලෝකෙ තමයි සලුමිනි මහා සෑය මවලා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්්‍රියුගල තැම්පත්වේ. මගුල් කඩුවයි ආබරුන් ටිකයි චන්න ඇමතියට දෙනවා ඔබ මේ වාරගෙන ආපහු යන්න. උන්වහන්සේ විමුක්තිය කරා යන ගමන ගැන පිටත් වෙච්ච පණවිඩේ පිය රජතුමාටත් යසෝදරාවටත් රාජකය ඥාතීන්ටත් දැනුම් දෙන්න ගිහිල්ලා ඔබා පහු යන්න. හැබැයි උන්වහන්සේ සිවුරු පිරිකර දරාගෙන පාත්‍රයක් අරගෙන මහා කැලේ ඇතුළට වැඩම කරනකොට ඒ දිහා බලාගෙන හිටපු කන්ත කස්වයක් දරාගන්න බැරුව එහෙම ඇදගෙන වැටිලා පපුුව පැලිලා මිය යනවා. කන්තක දෙවියන් හැටියට සසරි පාරමී පුරපු කෙනෙක් මේ දිවිය ලෝකෙ පහළ වනා නින්දෙන් පිබිදිය වගේ. සංයුත්ත නිකාය දේවතා සංයුක්ති සඳහන් වෙනවා කන්තක දිවිය පුට්‍රයාගේ කතා අපේ බෝසතාණන් වහන්සේකින් බණහල ධර්මය අවබෝධ කරන උන්වහන්සේ බුදුනාට පස්සේ දෙව්ලොවින් ඇවිල්ල මේ කන්තක කියන දෙවියන්. උන්වහන්සේ මහා කැලේට ගිහිල්ලා ඉස්සල්ලාම ගුරුවරු හොයාගෙන ගියා විමුක්තියක් පිණිස මග පෙන්නන ගුරුවරු කියාගෙන ඒ කාලෙ හිටපු ආලාර කාලාම උද්ධ කරාම පුත්ත. හැබැයි ඒ කාගෙන්වත් උන්වහන්සේ අපේක්ෂා කරන නිවන් මග විමුක්තිය නොලැබෙන බව උන්වහන්සේටම වැටහුණා. අවසානයේ උන්වහන්සේ මහා කැලේට ගිහිල්ලා ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුස්කරක්‍රියාවක් කරා. මේ දුස්කරක්‍රියාව ගැන මජ්ජිම නිකාය සඳහන් වෙනවා අරිය පරියේෂණ සූත්‍රය සාරිපුත්ත සීහනාද සූත්‍රය වගේ දේශනාවල සඳහන් වෙන තොරතුරු බලද්දි හරිම පුදුමයි. අපිට හිතාගන්නවත් බෑ මේ දවසක් සතියක් මාසයක් දෙකක් නෙවෙයි. අවුරුදු 6කට ආසන්න කාලයක්. ඒ තුළ උන්වහන්සේ දින ගණන් සිහිසුන් ඇදගෙන වැටිලා. ආහාර වර්ජනයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියල ඒ කාලේ සමහර බ්‍රාහ්මණවරු තාපසයෝ ඉශිවරයන් තුළ අදහසක් තිබ්බ. මේ හැම දෙයක්ම උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ තුළින් ප්‍රායෝගිකව පුරුදු කරලා බැලවා ඒ ක්‍රමවලින් විමුක්තියක් ලබන්න පුළුවන්ද කිය. ආහාර ගැනීම අඩු කරලා අවසානය එක බත් හැටයක් පමණක් දිවාගතියාගත්ත කියන. දවසට මෙච්චරයි එක හාල් ඇටයක් සමහර වෙලාවට එක අබ ඇටයක් දවසක් උන්වහන්සේ කල්පනා කරනවා ආහාර නැවත්වීවෙන් විමුක්තියක් ලබන්න පුළුවන්නම් අදයි නම් මං කිසිම ආහාරයක් ගන්නෙන් නෑ සියල්ල නවත්තනවා.
පුංචි අබෑටයක්කත් දිවාගතියාගන්නෑ කියල. පිංහතුනේ අපේ බෝසතාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ අතර පවහූත ජීවහ කියල ධර්මය සඳහන් වෙන දිවාග රසනහර 700ක් පිහිටල තියෙන. දිවාග රසනහර 700. පුංචි දෙයක් දිවාගතියාගත්තත් එහි සම්පූර්ණ ආහාර ඕජාව මුළු ශරීරයටම උරාගන්න. ඒ උන්වහන්සගේ මහාපුරුෂ ලක්ෂණය ස්වභාවය. දැන් උන්වහන්සේ කල්පනා කරා කිසිම දෙයක් ආහාරයක් හැටියට ගන්න සම්පූර්ණයෙන් ආහාර නවත්තනවා. ඒ අධිෂ්ඨාන හිතට ඇතිකර ගන්න කොටම උන්වහන්සේ ඉදිරියේ දෙවිවරු පෙනී හිටිය. පෙනීදල දෙවිවරු උන්වහන්සේ ඉදිරියේ පෙනීදල කියනවා මහාවීරයන් වහන්සේ ඔබහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තන්න එපා. ඔබහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයම නැවැත්තුව අපි ඔය රෝමකෝ පාතරෙන් ශරීරයේ දිවි ඕජාව ශරීරයට ඇතුල් කරවන. ඒ වෙලායි බෝසතාණන් වහන්සේ කල්පනා කරා උන්වහන්සේ ආහාර ගන්නේ නෑ කියලා අධිෂ්ඨානයෙන් ආහාර ගැනීම නැවැත්තුව මේ දෙවිවරු මගේ ශරීරයට රෝමකෝ පාතරින් දිවි ඕජාව ඇතුල් කරා. එතකොට මගේ අධිෂ්ඨාන බොරුවක් වෙන. ඒ නිසා පාත්තරයට ලැබෙන දෙයක් පමණක් එහෙනම් මං අද පටන් ආහාර කරගන්නවා කියලා පාත්තරයේ තියාගෙන උන්වහන්සේ ගහක් මුල වැඩ හිටිය. සමහර වෙලාවට හුළගේ හමාගෙන ඇවිල්ල කොලයක් ගහක පුංචි ගෙඩියක් අර පාත්තරයට වැටුනද ඒදේ පමණක් දිවාගතියාගත්ත කියන. ඔහොම කාලයක් යනකොට උන්වහන්සගේ ශරීරයේ කෘෂ වෙලා උන්වහන්සේම දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත දුස්කරක්‍රියා කරන කාලෙ මගේ හිස් කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කිය. ඇස් දෙක දිහා බලද්දී වතුර හිඳිලා ලිම් පතුලේ අන්තං වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුළෙන් මගේ ඇස් දෙක පෙනුනේ ඒ විදිහට කියනවා. උන්වහන්සේගේ අතපය හරියට අසීතික කියන වැල් පුරුක් වගේ මුළු හම ඇට සැකිල්ලට ඇලිලා ගිය. පපු අතගානකොට කොඳු ඇට පේලිය බඩ අතගානකොට කොඳු ඇට පේලිය අහුවෙන. ඒ තරන් උන්වහන්සේ දුස්කරක්‍රියා කරද්දී මුළු ශරීරයම උන්වහන්සේගේ කෘෂ වෙලා උන්වහන්සේ පුදුමාකාර පීඩාවක් දුස්කරක්‍රියාවස් දින ගණන් උන්වහන්සේ සිහිසුන් ඇද වැටිල නැකිට ගන්න බැරුවඉන්න. හැබැයි ඔය කාලේ උන්වහන්සේට උපස්ථාන කරන්න ආපු කොණ්ඩඥ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන අය හැබැයි ඒ අය විශ්වාස කරගෙන හිටියේ දුස්කරක්‍රියාවෙන්මයි බුද්ධත්වය ලබන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් ඒ අයත් වටේ ඉඳගෙන මේ දුස්කරක්‍රියා කරද්දී දැම්බුදුවේ දුස්කරක්‍රියා කළ දැම්බුදුවේ කියල බලාගෙන හිටිය. අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කළ අවසානය උන්වහන්සේටම හිතුණා. දුස්කරක්‍රියාවෙන් විමුක්තියක් ලබන්න පුළුවන් නම් මම තරන් ශරීරයට දුක්දීපු කෙනෙක් තවත් ලෝකෙ නැතුව ඇති. උන්වහන්සේට මතක් වුණා පුංචි කාලේ සීසාන දවසේ වක්මගුල් දවසක ආනාපාන සති භාවනා වඩලා පළවෙනි ධ්‍යානය ලැබිලා උන්වහන්සේ ශරීරය පොළුවෙන් ඉහලට පැනනැගලා උන්වහන්සේ අහසේ පළඟක් පැඳගෙන භාවනා කරා පුංචි කාලෙ. මේ භාවනාවත් එහෙනම් මට විමුක්තියට උපකාරයක් වේවි කියලා උන්වහන්සේ වාඩි වෙලා හුස්ම රැල්ලට හිතයොමු කරමින් ආනාපාන සති භාවනාව වඩන්න උත්සාහ කරා. එහෙම සිහිසුන් ඇදගෙන වැටුණා. භාවනා කරන්න ශරීර ශක්තියක් අවශ්‍යයි. ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුම් කායම් පනිදහය. පළගක් බැඳගෙන වාඩි වෙලා කොන්ද රිජ්ජුව තියෙන විදිහට ඉඳගෙන ඉරියව්ව හදාගෙන මේ හුස්ම රැල්ල දිහා හොඳට සිහියෙන් බලමින් ආනාපාන සතිය වඩන්න ඕන. උන්වහන්සේ
ආහාර වර්ජනය කරලා මුළු ශරීරයේම ශරීර ශක්තිය උන්වහන්සේගේ නැති වෙලා ආනාපාන සතිය වඩන්න ශරීර ශක්තියක් අවශ්‍යයි. අමාරුවෙන් උන්වහන්සේ නැකිටගෙන පාත්තරය අරගෙන ඈතින් පේන සේනානි කියන නියං ගමට පිණ්ඩ පාතයන. මග කීප තැනකදි සිහිසුන් ඇදගෙන වැටෙනවා. ඒ ගමට පිණ්ඩ පාත ගිහිල්ලා යම් ආහාර ටිකක් පාත්තරයට ලැබුණ. මේ ආහාර ටික අරගෙන ආයමත් ආපහු එනකොට අර උපස්ථාන කරන්න හිටපු පස් දෙනාම උන්වහන්සේට බැන උන්වහන්සේ අතහැරලා ගියා. ඔන්න දුස්කරා ක්‍රියාව අතහැරිය. දැන් ඉතින් මොන විමුක්තියක්ද. දැන් ඉතින් මෙයා දිහා බලාගෙනනිදල අපිට වැඩක් නෑ අපි යන්න කියලා අර පස් දෙනාම උන්වහන්සේ අතහැරලා ගිය. ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් තමයි එදා නම් තියෙන දවසේ එක ඇගිල්ලක් කොසවල ඒ කාන්තෙන් බුදුවෙනවා කියලා අනාවැකිය කියපු කෙනත් උන්වහන්සේ අතහැරිය. දුස්කර ක්‍රියාව අතහරින වෙලාව. උන්වහන්සේ නෙමේ වීරී අතහැරී. උන්වහන්සේ ආහාර ටික වලඳමින් අර සේනානි ගමට වැඩම කරලා උන්වහන්සේ ආහාර ගනිද්දි සති දෙකක් වගේ කාලයක් තුළ උන්වහන්සේගේ අර යටපත්වෙච්ච මහාපුරුෂ ලක්ෂණ ආයමත් මතු වෙලා ශරීර ශක්තිය උන්වහන්සේට ලැබුණ. ඒකට හේතුව පිංහතුනේ අපේ බෝසතාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ අතර උන්වහන්සේ පුංචි දෙයක් ආහාරයක් හැටියට වැළඳුවත් මුළු ශරීරයට මේ ආහාර ඕජාව උරාගෙන ශරීර ශක්තිය ඇති කරන්න පුළුවන්. පහූත ජීවහ දිවාග රසනහර 700කින් යුතුයි. එක මහාපුරුෂ ලක්ෂණය. ඔය විදිහට උන්වහන්සේ දැන් උන්වහන්සේගේ ශරීරය ආයමත් මහාපුරුෂ ලක්ෂණ හොඳට මතු වෙලා. උන්වහන්සේගේ ශරීර ශක්තිය දැන් ඇති වෙලා. එදා මේ දුස්කර ක්‍රියා කරපු කඳුවලල්ලෙ පහලට බැහැගෙන ගිහිල්ලා එදා උන්වහන්සේ නුගරුකක් මුල වැඩ සිටිය. එදා උන්වහන්සේගේ ශරීරයේ එදා බුද්ධත්වයට පත්වෙන දවසි උන්වහන්සේගේ ශරීර වර්ණය වෙනස් වෙලා උන්වහන්සේගේ සිරුර රත්තරම් පාටින් රන්වන් පාටින් බැබලෙන්ට පටන්ගත්ත. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ මහා පරණිබ්බහන සූත්‍ර දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට අපේ බුදු හාමුදුරුව පිරිනිවන් පාන දවසේ බුදු සිරුර රත්තරම් පාටින් බැබලිමින් ගිනි අඟුරු පාට රශ්මියක් රත්තරම් පාට ආලෝකයක් ශරීරයෙන් විහිදෙනවා. එදා ආනන්ද හාමුදුරුවහනව ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මම කවදාවත් දැකලනෑ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මේ රත්තරම් පාටින් බැබලෙනවා. මම අවුරුදු 25ක් ඔබහන්සේට උපස්ථාන කරමන් කවදාවත් දැකලනෑ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථා දෙහෙකදී. බුදු කෙනෙකුගේ බුදු සිරුර මේ වගේ රත්තරම් පාටින් බැබලෙමින් ගිනි අඟුරු පාට රශ්මියක් විහිදෙනවා. යම් දවසක සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවද. එදාටත් බුදු සිරුර ඒ දවසෙත් රත්තරම් පාටින් බැබලිමින් ගිනි අඟුරු පාට රශ්මියක් රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් දවසක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද. එදාටත් බුදු සිරුර රත්තරම් පාට ආලෝක විහිදමින් ගිනි අඟුරු පාට රශ්මි විහිදමින් රන්වන් පාටින් බැබලෙනවා. එහෙමනං එදා සුජාතාව කිරිපිඩු දානි පූජ කරපු වෙලාවේ. උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න එදා රාත්‍රී තමයි බෝධි මූලෙ වැඩඉඳල වීරිය වඩන දවස. එදා උන්වහන්සේගේ ශරීරයේ රන්වන් පාට ගිනියඟුරු පාටට රශ්මිධාරා විහිදමින් රත්තරම් පාටින් බැබලෙද්දි. ඉස්සල්ලාම සුජාතාවගේ සේවිකාව තමයි යාවේ කිරිපිඩු දානය හදලා සුජාතාවත් එක් ඇවිල්ල පූජ කරන්න කලින් මේ නුගරුකමුල සුද්ධ පවිට්ට කරන්න සූදානන් කරන්නාව එන්නකොට මෙන්න රත්තරම් පාට ආලෝකයක් විහිදෙන කෙනෙක් මේ නම් මනුස්සෙක් නෙමේ මේ නගේ කාන්තින් මේ උක්ෂ දේවතාවමයි. බොහෝම පුදුමයට පත්වෙලා ආපහු දුවගෙන ගිහිල සුජාතාවට කිව්වත් දේවිය අදනං ඔබේ කිරිපිඩු දානය පිළිගන්න අන්න උක්ෂ දේවතාවුන් වහන්සේ ගහමුල වැඩඉන්නවා
රත්තරම් පාට ශරීරයක් ඇති දේවතාවෙක්. බොහෝම සතුටෙන් සුජාතාව මේ කිරිපිඩු දානේ තමන් මේ නුගරුකට භාරවෙලා ඒ භාරය ඔප්පු කිරීම පිණිස තමන්ට හොඳ ස්වාමියෙක් ලැබෙන්න, ඔහුට දාව පිරිමි පුතෙක් ලැබෙන් මේ විදිහට කාලෙකට පෙර භාරයක් වුණ ඒ භාරය ඔප්පු කරන්නයි එදා මේ කිරිපිඩු දානය සකස් කරලා සුජාතාව බොහොම සතුටෙන් මෙතනට අරගෙනාව. උන්වහන්සේට මේ සුජාතාව මේ කිරිපිඩු දානය පූජ කර පූජා කරලා වන්දනා කරලා පිටත් වනාට පස්සේ මේ කිරිපිඩු ගුලි 49කට ගුලි කරලා උන්වහන්සේ මේ කිරිපිඩු දානය වලදන. අවසානි උන්වහන්සේ එතනින් නැකිටලා රත්තරම් පාට රන්වන් පාත්තරේ රන් තැලිය ඒ අසල තිබිච්ච ගංගාවක උන්වහන්සේ මේ රන් තැලිය අර පහලට ගලාගෙන යන ජල පහරි තියල අධිෂ්ඨානයක් කර. මට ඒ කාන්තෙන් ලෝතුරා සම්බුද්ධත්වය ලැබේනක් මේ ජලය පහලට වේගෙන් ගලාගෙන ගියත් මේ පාත්‍රය උඩුගම් බලායාවා කියලා අධිෂ්ඨාන කළ පාත්‍රය ඒ මත තියද්දී. උන්වහන්සේගේ අරමුණේ කාන්තින් ඉෂ්ට වෙනවා කියලා සාක්ෂි වසයෙන් අර පාත්‍රය දිය පහර කපාගෙන උඩුගම් බලාගිය. ටික දුරක් ගිහිල්ල වතුර ඇතුරේ නාගලෝකයට වැටුනකින නාගයන් අරගෙන ගිය නාලුව. එදා එතනින් පිටත් වෙලා යනකොට මගදි සොත්තිය බමුණා කුසතනමිටි අටක් උන්වහන්සේට පූජ කර. ඔබහන්සේ නම් භාවනා කරන කෙනෙක් පාටයි. මෙන්න මේ කුසතන හොඳයි භාවනා කරනකොට බිම එලාගෙන භාවනා කරන්න වාඩි වෙන්න කියලා කුසතනමිටි අටක් උන්වහන්සේට පූජ කර. ඒ කුසතන ටිකත් අරගෙන සුදු වැලි තලාතරින් ගලාගෙන යන නේරංජනා ගඟින් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වැඩම කරලා නැගෙන හිර දිසාවට මුහුණලා කුසතන ඉලලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටි මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. මැරුණත් මේ ආසනින් ධර්මාවබෝධය නොලබානං නැකිටින් නෑකෙන අධිෂ්ඨාන. අන්නේ වීරියෙන් වැඩ සිටිය නිසා ආසනයට කෙනව වජිරාසනය. උන්වහන්සේ වැඩඉන්නකොට කලබල වනේ වසවර්ති මාරය දස බිම්බරක් මාරසේනා පිරිවරාගෙන උන්වහන්සේවේ ආසනින් නැකිට්ටවන්න නොේ කරදර බාධා ඇති කරා. නමුත් අවසානය උන්වහන්සේගේ පාරමී ධර්ම බලය මහපොළොවට ශ්‍රී හස්තය තියල අධිෂ්ඨාන කරද්දි මහපොළොව ගිකරුන් දෙමින් කම්පාවෙද්දී වසවර්ති මාරය පවා මාර සේනාවත් එක්ක සීසීකට පලාගිය. ආනාපාන සති භාවනාව ඔස්සේ උන්වහන්සේගේ හිත සැනින් එකඟ වුණා. පළවෙනි ධ්‍යානය දෙවනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානයට හිත සමාධිමත් වුණ. මේ සමාධිමත් හිතෙන් පෙරජීවිත බලන නුවන රාත්‍රයේ පළවෙනියාව පළවෙනි විද්‍යාව පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති වුණ. රාත්‍රී දෙවනියාම චුතෝපාත ඥානය කෙනෙක්ගේ මරණින් මතු කර්මාන්රෝපීව සත්‍යයන් උපත කරායන ආකාරය දකින නුවන උන්වහන්සේට ඇති වුණ. රාත්‍රී තුන්වෙනියාම පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසුව. ඒ විදිහට විමසල අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදයක් සමඟ උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා. මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මමත් සරණගි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වනා. දස දහසක් ලෝක ධාතුවේම ආලෝක ධාරා විහිදිලා ගිය. දෙවියන් අහසි ප්‍රීතිකෝසා කර කර සතුට වනා තුන් ලෝකේටම යළිත් නිවන් මග විවර වෙනවා. මේ ලෝකෙට ආයමත් මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි වතාවට බුදු කෙනෙක් පහළ වෙනවා කියල දෙවියන් ප්‍රීතිකෝසා කර. පිංහතුනී වෙසක් පුන් පොහොය කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේගේ මවකුසින් ඉපදීම ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම ඒවගේම සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වෙන් පිරිනිවන් පෑම සිහි කරන
විශේෂිත බෞද්ධයන්ගේ පුන් පොහොය. අපි දන්නවා මීට වසර ගණනාවකට පෙර වෙසක් පෝය කියලා කියන්නේ අපේ රටට බෞද්ධයන්ට වෙසක් කලාප වෙසක් තොරන් වෙසක් දන්සැල් හැම ගමකම හැම පන්සලකම හැම නිවසකම බෞද්ධයන්ගේ වෙසක් සැරසිලිවලින් පිරිච්ච බොහෝ පින්කං සිදුවෙච්ච දින ගනම් මාස ගනම් ධර්ම දේශනා පින්කං බුද්ධ වන්දනා බෝධි පූජා චෛත්‍ය වන්දනා පින්කන් සිදුවෙච්ච බොහෝ පින්කන් සිදුවෙච්ච කාලයක්. නමුත් පසුගිය අවුරුදු 3 පුරාම අපිට සිදුවෙච්ච යම් යම් අවාසනාවන්ත සිදුවීම් සමඟ 2019 අප්‍රේල් මාසය ඇතිවෙච්චේ පාස්කු බෝම ප්‍රහාරයක් සමඟ වෙසක් ඊළඟ මාසෙ වෙසක් පෝයේ මිනිස්සු නිදහසේ සිල් අරගෙන පින්කං කරන්න තිබ වාතාවරණය අපේ රටේ නැති වුණා. ඊළඟට 2021 මුළු ලෝකේම වෙලාගෙන තිබිච්ච ඒ වසංගතය මේ කොරෝනා වසංගතය නිසා අපේ රට විටිං විට ලොක්ඩවන්් කරමින් ඇදිරි නීති කාල මාස ගනම් පසු කරමින් සංචරන සීමා එක්ක මිනිස්සු පාලනය කර ගැනීම පිණිස ඒ දිනවල වෙසක් ආදී පින්කම් කෙරෙන කාලවල එදා ඇතිකරපු සංචරන සීමා ඇදිරිනීති ආදී කටයුතු නිසා පන්සලකටවත් යාගන්න බැරුව පසුගිය අවුරුදුවල අපේ බෞද්ධයන් ගෙවල් වලට වෙලා සිල් ගත්තේ. මාස ගනම් වෙසක් විතරක්න මේ වෙසක් පොසොන් නැසලාදී පසුගිය අවුරුදුවල බොහෝ පින්කන් පන්සලකට ගිහිල්ලව සිල් ගන්න තිබ්බ අවස්ථාව නැති වුණා. මේ අවුරුද්දේ බොහොම අපේක්ෂාවෙන් පින්කන් සංවිධානය කරගෙන අනේ මේ පාරවත් අපිට වෙසක් පෝයට නිදහසේ පින්කං කරගන්න ලැබෙයි කියලා හිතාගෙන හිටපු බොහෝ පිරිසකට මේ ඇතිවෙච්ච පසුගිය දිනවල අපේ රටේ ඇතිවෙච්ච අවාසනාවන්ත සිදුවීම් එක්ක මේ ආර්ථික ප්‍රශ්න කල කෝලහල මිනිස්සු අතර ඇතිවෙච්ච උද්ඝෝෂණ ගෙවල් ගිනි තැබීම් ආදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ජාලයන් එක්ක බියෙන් තැතිගෙත්ත ඇදිරි නීති කාල මේවා නිසා මෙවර පවා යම් යම් තැන්වල යම් යම් පින්කං ඉතා සුළු ප්‍රමාණින් සිද්ධ වනත් වෙසක් කලාප වෙසක් පින්කන් සැරසිලි තොරං ආදී බොහෝ නිර්මාණ මේව නැති වුණා. හැබැයි පින්වතුනි ඔබට මේ ආමිස පූජා වෙසක් කියලා කියන්නේ තොරණ නෙමේ. වෙසක් සැරසිලි ඒවා ආමිස වසයෙන් අපේ රටේ සංස්කෘතියත් එක්ක වෙසක් පෝ එනකොට අපි සකස් කරන නිර්මාණ. හැබැයි ඔබට බුදුරජාණන් වහන්සේ අගේ කරපු ප්‍රතිපක්ති පූජාව ඔබට වෙසක් පොන් පොහොයට මේ වෙසක් දිනවල පෝය විතරක් නෙමේ වෙසක් සතිය ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩු සකස් කරගෙන ගෙදර ඉදං හරි සෙල්ගුණ දහම් රකමින් වෙසක් වෙනුවෙන් ඔබ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම මගේ ජීවිතය තුළ ප්‍රතිපක්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පුදනෝ. ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් ජීවිතය පෙර මොන වගේ අඩුපාඩු තිබුණත් මේ වෙසක් පෝයි දංවත් දිවිහිමීම් පන්සිල් සමාදන් වෙලා ඒ පංචසීලි ආරක්ෂා කරන්න අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න. අඩුම ගාන මේ වෙසක් දවසිදංවත් මෛත්‍රිය වඩන් සියලු දෙනාට මෙත් සිත පතුරුවන්න දැන් වේශය වෛරය කේන්ති ඇවිස්සිච්ච කාලයක් මෛත්‍රී සිත දියුණු කරගන්න. ගෙවල්වල බුදුන් ඇඳලා තුනුරුවන් ගුණ සිහි කළ අඩුම ගානි බුද්ධානුස්සතිය බුදුගුණ මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ පෙන්වා ගිහි ශ්‍රාවකයකුට බුද්ධානුස්සතිය ධම්මානුස්සති සංගානුස්සති සිහිලානුස්සති චාගානුස්සති දේවතානුස්සති වගේ භාවනා ඔබේ ජීවිතය තුළ ටික ටික හරි භාවනාවක් පුරුදු කරගන්න. අන්න එතකොටයි ඔබට මේ වෙසක් පුන් පොහොය සැබෑ ලෙසම ඔබට ප්‍රතිපක්තියෙන් බුදුරජාණන් වහන්සේ පුදන වෙසක් පෝයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබේ. තියේ පිණිස ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ වාසනාවම ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.